11 ශ්‍රේණියේ දරුවන් සඳහා මා විසින් ඉදිරිපත් කළ කෙටි ප්‍රශ්න 100ක ප්‍රශ්න පත්‍රයේ මම හිතනවා මේ විදිහ ඔබට ලැබිලා ඇති. WhatsApp group එකට සම්බන්ධ වීමෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝවේ පහළට ගොස් අපේ ඒ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න පුළුවන්. මා මීට ප්‍රථම වීඩියෝවෙන් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. දැන් අද සූදානම් වෙන්නේ ඉතිරි ප්‍රශ්න කීපය සාකච්ඡා කරන්න. එහෙමනම් අපිට තියෙනවා 21 වෙනි ගණනේ සිට ඉදිරියට යන්න. මම හිතනවා ඔබ පිළිතුරු සපයලා ඇති මේ වෙද්දී අපි සූදානම් වෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. එහෙනම් අපි මුලින්ම 21 වෙනි ගණන කෙරෙහි අවධානය යොමු කරමු. 21 වෙනි ගණනේ තියෙන්නේ උක්ත කිරීමක්. මෙන්න මේකයි ගණන 21 බලා ගන්න. b වර්ගය සමානයි u වර්ගය ධන 2a s. මේ සමීකරණය u උක්ත කරන්නලු. ඔබ දන්නා මේ u උක්ත කරන්න ඕනේ අපි ඒ නිසා 2ax මේ පැත්තට ගේනවා. b වර්ගයේ ඍණ 2as වෙනවා. එතකොට මෙතන තනි වෙනවා u වර්ගයක්. පැහැදිලි? ඊළඟට අපිට තියෙන ගැටලුව තමයි මේ වර්ගය ඉවත් කර ගැනීම. දැන් වර්ගය අයින් කරගන්න අපිට පුළුවන් වර්ගමූලයක් ගන්න. අපි දෙපැත්තම වර්ගමූලය ගන්නවා. එතකොට මේ පැත්ත වර්ගමූලය ගත්තාම b වර්ගයේ ඍණ 2as වල වර්ගමූලය මෙතන වර්ගමූලය ගත්තාම u වෙනවා. එහෙමනම් u සමානයි b වර්ගයේ ඍණ 2as වල වර්ගමූලය. පැහැදිලි? දැන් u උක්ත වෙලා තියෙනවා. ඊළඟ 22 වෙනි ගණන බලන්න. 22 වෙනි ගණනේ 22 වෙනි ගණනට ගියොත් එහෙම අපි වෘත්තයක් තියෙනවා. ඒ වගේ වෘත්තයක් තියෙනවා. මේ AB කියන්නේ මේ වෘත්තේ ඇඳලා තියෙන ජායක්. AB කියන්නේ ජායක්. O කියන්නේ කේන්ද්‍රය. O මෙයා යා කරලා තියෙන ඔබට පේනවා ඇති. මෙතන අංශක 90යි. මෙයා 3යි මූල 2යි. මෙයා 3යි මූල 2යි සෙන්ටිමීටර. දැන් අපෙන් අහන්නේ AB ජායේ දිග. ඔබ දන්නා මේ තියෙන්නේ OB කියන්නේ මේ වෘත්තයට අරයක්. OA කියන්නේ වෘත්තයට අරයක්. එකම වෘත්තයේ අරය. ඒ නිසා මෙයා 3යි මූල 2 නම් මෙයා 3යි මූල 2යි. වෘත්තයේ අරය නිසා. දැන් අපෙන් අහන්නේ AB. ඔබට පේනවා මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. ඍජු කෝණී ත්‍රිකෝණයක අපි පයිතගොරස් ප්‍රමේය යෙදුවොත් එහෙම AB වල වර්ගයේ සමාන වෙනවා මේ පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ 3යි මූල 2 වර්ගය එකතු කිරීම 3යි මූල 2 වර්ගය. පැහැදිලි? දැන් සුළු කළොත් 3 වර්ගයේ 9යි මූල 2 වර්ගය 2යි. මෙතන 3 වර්ගයේ 9යි මූල 2 වර්ගය 2යි. මෙතන 18යි මෙතන 18යි 36යි. AB වර්ගය 36යි. එහෙනම් AB කියලා කියන්නේ 36 වර්ගමූලය. ඒ කියන්නේ 6යි. එහෙමනම් AB ජායේ දිග සෙන්ටිමීටර 6ක් වෙනවා. පැහැදිලිද සුළු කිරීම? මේ ආකාරයෙන් අපිට මේ AB ජායේ දිග ගණනය කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට බලන්න 23 වෙනි ගණන. ධන 2 සහ ඍණ 5 මූල වශයෙන් නැති වර්ග සමීකරණ ලියා දක්වන්න. ධන 2 සහ ඍණ 5 මූල වශයෙන් තියෙන වර්ග සමීකරණය අපෙන් අහනවා. 23 වෙනි ගණන. අපි හිතමු x වල වර්ග සමීකරණ ලබා ගන්න අපිට මූල හැටියට තියෙන්නේ x සමානයි ධන 2යි x සමානයි ඍණ 5යි. මේ දෙක තමයි මූල හැටියට ලැබෙන්නේ. එහෙනම් මේ මූල දෙක වශයෙන් තියෙන වර්ග සමීකරණ අපිට ලැබෙනවා x ඍණ 2න්
x ධන 5න් සමානයි බිඳුවයි. මේක අපිට ලබා ගන්න පුළුවන් මේ බලන්න මේ ධන දෙක මෙහාටම x ඍණ 2යි සමානයි බිඳුවයි. ධන 5 මේ පැත්තට ආපම ඍණ 5 මේ පැත්තට ආපම ධන 5යි සමානයි බිඳුවයි. දැන් මේ දෙන්නගේ ගුණිතය බිඳුවට සමානයි. පැහැදිලිද? එතකොට මේකේ වරහන් ඉවත් කළොත් අපි මෙයාගෙන් මෙයා ගුණ කළොත් x වර්ගය වෙනවා. මෙයාගෙන් මෙයා ගුණ කළොත් ධන 5x වෙනවා. ඍණ දෙකෙන් x ගුණුනහම ඍණ 2x. මෙයාගෙන් මෙයා ගුණුනහම ධනයි ඍණයි එමෙතන ඍණයි ධනයි ඍණයි දෙවරක් 5 10යි. x වර්ගය ධන 3x ඍණ 10 සමානයි බිඳුවයි. ධන දෙක සහ ඍණ 5 මූල වශයෙන් නැති වර්ග සමීකරණය මේ. ඊළඟට බලන්න අපිට දීලා තියෙනවා 24 වෙනි ගාන. 4 12 සහ 0.8 ලක්ෂ දෙක හරහා ගමන් කරන සල රේඛාවේ අන්තක්ඛණ්ඩය කීයද? අනුක්‍රමණය කීයද? 24 වෙනි ගණන. 24 වෙනි ගණන. 4 12 ඊළඟ ලක්ෂය තමයි 0.8. ඊටම මේ ලක්ෂ්‍ය දෙක හරහා යන සල රේඛාවේ අන්තක්ඛණ්ඩය මතක තියාගන්න පුතේ. ලක්ෂ්‍ය දෙකක් දීලා තියෙනවා නම් ඒ හරහා යන සල රේඛාවේ ඒ ලක්ෂ්‍යයක් තියෙනවා x කණ්ඩාංකයේ බිඳුවක් වෙන. x කණ්ඩාංකයේ බිඳුවක් වෙන ලක්ෂ්‍යයක් තියෙනවා නම් එයාගේ y කණ්ඩාංකයෙන් අන්තක්ඛණ්ඩය ලැබෙනවා. මේ වාර මේ ලක්ෂ්‍ය දෙකේ x කණ්ඩාංකයේ බිඳුව ඉන්න මෙයාගේ එහෙනම් අන්තක්ඛණ්ඩය කීයද? 8යි. ඕනම ලක්ෂයක x කණ්ඩාංකයේ බිඳුව නම් y කණ්ඩාංකයෙන් මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය ලැබෙනවා. එහෙනම් අන්තක්ඛණ්ඩය 8යි. දෙවෙනියෙන් අහනවා අනුක්‍රමණය කීයද? ඔබ දන්නවා ලක්ෂ දෙකක් දානවා නම් අනුක්‍රමණය හොයන්න. මේකේ අනුක්‍රමණය සමානයි y කණ්ඩාංකවල අන්තරය. බෙදනවා x කණ්ඩාංකවල අන්තරය. අපි සුළු කළොත් එහෙම 8 අඩු කිරීම 12. එතකොට මෙතනින් ගමු 12 අඩු කිරීම 8. 12 අඩු කිරීම 8. මෙතනින්ම පටන් ගන්නකොට 4 අඩු කිරීම බිඳුව. මේ තියෙන්නේ y කණ්ඩාංකවල අන්තරය, මේ තියෙන x කණ්ඩාංකවල අන්තරය. 12න් 8ක් 4යි. මෙතනත් 4යි. 4 4ෙන් බෙදුවාම 1යි. අන්තක්ඛණ්ඩය 8යි, අනුක්‍රමණය 1යි. මම හිතනවා පැහැදිලි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලබා ගැනීම. ඊළඟට 25 වෙනි ගාන. ඒකත් උක්ත කිරීමේ ගණනක්. 25 වෙනි ගණන b සමානයි phi r වර්ගයේ වරක් h. b සමානයි phi r වර්ගයේ වරක් h. මේක r උක්ත කරන්නලු. එහෙමනම් මේ ඔක්කොම ගුණිතයක් මේ ඉවත් කරන්න phi h කින් බෙදනවා. දෙපැත්තම බෙදනවා. එතකොට මේ ඉවත් වෙනවා මේගොල්ලෝ. මේ පැත්තේ ඉතිරි r වර්ගය b බෙදීම phi h. මතක ගෑන ගුණිතයක පද ඉවත් කරන්න ඒවා බෙදන්න ඕනේ. දෙපැත්තම බෙදනවා අපි. ඊළඟට මේ වර්ග අනිත් පැත්තට ගේනවා. වර්ග මූලයක් වෙනවා. මෙන්න r උක්ත වුණා. පැහැදිලි? ඊළඟට 26 වෙනි ගණන. අරය ඒකක ආර්ධ උස h. උස ඒකක 2යි ආර්ධ වන පියන රහිත ඍජු සිලින්ඩරාකාර ටින් එකක පිටත මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග එකක phi pi r වර්ගයේ බව පෙන්වන්න. සිලින්ඩරයක් තියෙනවා. බලන්න සිලින්ඩරය. මේ සිලින්ඩරේ අරය ඒකක r. අරය r.
උස 2r. පියන රහිත ඍජු සිලින්ඩරාකාර ටින් එකක පිටත මුළු පෘෂ්ඨ වර්ගඵලය. පිටත මුළු පෘෂ්ඨ කියලා කියන ඔබ දන්නවා පියන නැහැ පතුල තියනවායි කියන්නේ. මේ වක්‍ර පෘෂ්ඨයේ තියෙනවා මේ වෘත්තාකාර පෘෂ්ඨයේ තියෙනවා. ඒ වර්ගඵලයේ වර්ග 5යි 5r වර්ගයේ බව පෙන්වන්න මම ගන්නවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2 5r වරක් h. විභාගයට බලන්න ප්‍රශ්න පත්‍රයේ උඩම මේ අදාළ සූත්‍ර දීලා තියෙනවා ඔබට. එතකොට 2 5r වරක් h. දැන් මෙතන 2 5r h කියලා කියන්නේ 2r ට. එතකොට 2 2 4යි 5r වර්ගය. ඊළඟ ඔබ දන්නවා පියන නැහැ හැබැයි පතුල තියෙනවා. එහෙනම් වෘත්තයක වර්ගඵලය. පතුලේ වර්ගඵලය කියන්නේ පතුල වෘත්තයක් නිසා වෘත්තේ වර්ගඵලය 5r වර්ගය. වෘත්තයක වර්ගඵලය ඔබ දන්නවා 5r වර්ගය. අර දැන් මුළු වර්ගඵලය අපි ගහන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු වර්ගඵලය සමානයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එකතු කරනවා පතුලේ වර්ගඵලයට. එතකොට එනවා 4යි මෙතන 1යි මේ බාන 5r වර්ගය 4යි 5r වර්ගය කියන්නේ 5යි 5r වර්ගය. ඔක තමයි පෙන්වන්න තියෙන්නේ. පැහැදිලි නේද? ඊළඟට බලන්න 27 වෙනි ගාන. ප්‍රාදේශීය සභාවක් රුපියල් 3200ක් ලෙස තක්සේරු කර ඇති කඩ කාමරයක් සඳහා වාර්ෂික වරිපණම් ගාස්තුව ලෙස රුපියල් 384ක් ගෙවන්න අවශ්‍යයි. ප්‍රාදේශීය සභාව අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කීයද? ඔබ දන්නවා වරිපණම් බදු ප්‍රතිශතයක් කියනකොට රුපියල් 100කට ගෙවිය යුතු බද්ද. 100ක් සඳහා ගෙවන මුදලට අපි කියනවා 100ට අගයක්, බදු මුදලට අපි කියනවා වරිපණම් ප්‍රතිශතය. වටිනාකම 100 නම් ගෙවන්න ඕනේ බද්ද කීයද කියන එක අපි බලා ගන්න ඕනේ. 100ට අගේ හොයා ගන්න ඕනේ. ඔබ දන්නවා මේ බලන්න රුපියල් 3200ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා වාර්ෂික වරිපණම් ගාස්තුව 384යි. අපි දන්නවා 3200කට වරිපණම් ගාස්තුව රුපියල් 384යි. පැහැදිලි? එහෙමනම් අපි බලනවා රුපියල් 100කට වරිපණම් ගාස්තුව 100ෙන් ගුණ කරලා ප්‍රතිශත ලකුණු දානවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක අයින් වෙනවා. 384 බෙදන්න ඕනේ 32න්. මේ බලන්න 384 බෙදනවා 32න්. 1යි අඩු කරනවා මේ 4 ගේනවා ළඟට 2යි. හරි කීයද? 12යි. එහෙනම් උත්තරේ 100ට 12යි. වාර්ෂික වරිපණම් ගාස්තුව 100ට 12ක් වෙනවා. වර්ගනම් බදු ප්‍රතිශතය සොයන්න කියන එක 100ට 12ක් වෙනවා. පැහැදිලි නේද? ඊළඟට 28 වෙනි ගණන. 28 වෙනි ගණන. x වර්ගය ධන 2x x වර්ගය ධන 2x ධන 1 බෙදනවා x ධන 1කින්. අපි මේ උඩ තියෙන වර්ගජ ප්‍රකාශනයේ සාධක වල වෙන් කරගත්තොත් එකේ සාධක එක් වරක් 1 ධන දෙකක් ලැබෙනවා ධන 1යි ධන 1යි. බලන්න මේ දෙන ගුණ වුණාම ධන 1යි මේ දෙන එකතු වුණාම ධන 2යි. එතකොට ගැලපෙන සාධකයේ ගුණය තමයි මේ. එහෙනම් අපිට උඩ සාධක ලැබෙනවා x ධන 1 x ධන 1 බෙදනවා x ධන 1කින්. මෙයාට මෙයා බෙදලා ගියාම අවසාන පිළිතුර x ධන 1යි. පැහැදිලි?
29 මේ රූපයේ තියෙන සරල රේඛාවක සමීකරණයක්. බලන්න y අක්ෂය x අක්ෂය සරල රේඛාවක් තියෙන මෙහෙම මෙතන කණ්ඩායමකයේ බිඳුව 2යි මෙතන කණ්ඩායමකයේ ඍණ 2 බිඳුවයි. රූපේ දැක්කම සරල රේඛාවේ සමීකරණය. ඔබ දන්නවා සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c නම්. ඒ සමීකරණය හොයන්න පුළුවන් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලබා ගැනීමෙන්. ඔබ දන්නවා මේ මම කලිනුත් ගානක පැහැදිලි කරා ඛණ්ඩාංකයක x ඛණ්ඩාංකයේ බිඳුව නම් y ඛණ්ඩාංකයෙන් යන අන්තක්ඛණ්ඩය. මේ මූල ලක්ෂයේ සිට y අක්ෂයේ කපන තැනට තියෙන දුරට අපි කියනවා අන්තක්ඛණ්ඩය. එතකොට මෙතන දුර ඒකක 2යි. ඒ නිසා c වලගේ 2යි. පැහැදිලි? අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන්. මේ බලන්න අනුක්‍රමණය කියලා කියන්නේ මේ ලක්ෂ දෙකක් තියෙනවා. මේ ලක්ෂ දෙකක් තියෙන නිසා y ඛණ්ඩාංක වල අන්තරය බෙදනවා x ඛණ්ඩාංක වල අන්තරයෙන්. පැහැදිලි? මේ බලන්න m සමානයි 2 අඩු කිරීම බිඳුව බෙදීම බිඳුව අඩු කිරීම ඍණ 2 2යි ඍණයි ධනයි ඒ කියන්නේ 1යි. අනුක්‍රමණය 1යි. ඒ නිසා සමීකරණය ලැබෙනවා අපිට y සමානයි x ධන 2 y සමාන x ධන 2යි. මේ සරල රේඛාවේ සමීකරණය. මේ අනුක්‍රමණය හොයන්න පුළුවන් මෙහෙමත්. මේ උස මේ m සමානයි මේ උස බෙදනවා මේ දුරින්. මේ උස 2යි මේ දුර 2යි 2 දෙකෙන් බෙදුවම 1යි. මෙහෙම ගන්නත් පුළුවන්. y උස බෙදීම x දුර. පැහැදිලි නේද? එහෙනම් සමීකරණය මොකද්ද? y සමාන x ධන 2. ඊළඟට 30 වෙනි ගාන බලන්න. 30 වෙනි ගාන බලන්න. x ඍණ 1යට x සමානයි 4යි. අපෙන් අහනවා x වර්ගයේ ධන 1යට x වල වර්ගය අගය. මම මෙන්න මෙයාව දෙපැත්තම වර්ග කරනවා. හතරේ වර්ගය දෙපැත්තම වර්ග කරා. මෙයා වර්ගුණාම පළවන පදයේ වර්ගය ඍණ දෙවාරයක් මේ පද දෙකේ ගුණිතය මෙයාගේ වර්ගය ඍණ 1යට x වල වර්ගය කියන්නේ 1 බෙදීම ධන x වල ඔය මෙහෙම වෙනවා නේ. මෙයාගේ වර්ගය දෙවරක් මේ දෙන්නගේ ගුණිතය ඒතකොට ඍණ වෙනවා 2x 1යට x මේක වර්ගුණාම ධන වෙනවා 1යට x වල වර්ගය සමානයි 16යි. ඔබ දන්නවා මෙයාට බෙදලා ගියාම x වර්ගය ධන 1යට x වර්ගය මේ පැත්තේ ඉතුරුනා මෙතන x වර්ගය මෙතන ඍණ 2 සමානයි 16යි. පැහැදිලි නේද? ඍණ 2 අනිත් පැත්තට ගේනවා. එතකොට 16 2යි 18යි. පැහැදිලි? පිළිතුර 18යි. තේරුණාද? ඊළඟට 31 වෙනි ගණන 31 වෙනි ගණන ඔබට මේ 31 වෙනි ගණනේ පුතේ පොඩි ගැටලුවක් තියෙනවා ඒ නිසා ඒක හදන්න අවශ්‍ය නැහැ පොඩි ගැටලුවක් ලැබෙන්න ඇති මතුවෙන්න ඇති මේ ගාන හදා ගැනීමේ ඒ නිසා අපි 32 වෙනි ගානට යනවා PA සමානයි 5න් 3යි PB සමානයි 7න් 5යි හා PA ඡේදන B 35න් 23 නම් PA මේල B ඔබ දන්නවා PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B මේ සමීකරණය දන්නවා මේ සම්බන්ධයෙන් අපි මේකට ආදේශ කරනවා
PA මේ ලැබියන්නේ PA කියන්නේ 5න් 3යි. PB කියලා කියන්නේ 7න් 5යි. PA ඡේදන B කියන්නේ 35න් 23යි. එකම හරයකට ගන්න නිසා මේ දෙන්න 7න් 3 වරක් 7 21යි 3 මේ 7 වරක් 3 21යි 7 වරක් 5 35යි. උඩයටයි 5න් 5 වරක් 5 25යි 5 වරක් 7 35යි. හරය සමානයි 35යි පොදු හරය. මේ බලන්න මේ දෙන්න එකතු කරනවා අපි එහෙම නැත්නම් 25න් 23ක් කරනවාම 2යි එතන අඩු වුණාම 2යි ඒ 2යි මේ 21යි 23යි. පැහැදිලි නේද? මෙතනින් 25න් 23ක් අඩු වුණාම 2යි ඒ 2යි 21යි 23යි 35න් 23යි. පැහැදිලි නේ? තිස් තුන්වෙනි ගණන ඒ රූප සටහන බලන්න. හතරයි තුනයි මේ බලන්න P Q R QR දිග සොයන්න. ඔබ දන්නවා මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මේ දිග අපෙන් අහන්නේ. මේ වගේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි. ඒ වගේම මෙයා වගේ දෙගුණයක් මෙයා. එතකොට මෙයා 6යි. එහෙනම් පළවෙනි උත්තරේ 6යි සෙන්ටිමීටර. දෙවෙනියෙන් අහනවා PQR ත්‍රිකෝණයේ පරිමිතිය. ඔබ දන්නා මෙයා 6 නම් මෙයාත් 6යි. මෙයා 4 නම් මෙයාත් 4යි. දැන් මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ 6යි 6යි 12යි. මේ දිග 6යි 4යි 4යි 8යි. එකතු කළොත් 16යි 2යි 26යි. හරි නේද? 8යි 6යි එතකොට 8යි 12යි 20යි 20යි 6යි 26යි. සෙන්ටිමීටර 26යි පරිමිතිය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙන් මේ දිගවල හොයාගත්තේ. 2x ධන 3 විශාල යට යන අසමානතාවය විසඳා x ට ගත හැකි අඩුම පූර්ණ සංඛ්‍යාවේ අගය සොයන්න. 34 වෙනි ගණන. x ධන 3 විශාල යටට වඩා මේ අසමානතාවය විසඳලා බලමු අපි විසඳලා මේ 2x මෙහෙම තියාගෙන මේ 8 පැත්තට මේ 3 ගේනවා ඍණ 3ක් වෙනවා 8න් 3ක් 5යි. පැහැදිලිද? ධන 3 එහාට ගියා ඍණ 3යි 8න් 5ක් 8න් 3ක් අඩු වුණාම 5යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා 5 බෙදීම 2යි. ඒ කියන්නේ දෙවරක් 2 4යි 1යි 5යි. මිශ්‍ර සංඛ්‍යාවක් බවට හැරෙවුවා. x ලාගේ 2 හමාරට වඩා වැඩි 2යි භාගයට වඩා වැඩි x 2යි භාගෙ වෙන්නත් බෑ. අපෙන් අහන්නේ x ට ගත හැකි අඩුම පූර්ණ සංඛ්‍යාව 2යි භාගයට වඩා වැඩි අඩුම පූර්ණ සංඛ්‍යාව 2 හමාරට වැඩි වෙන්න ඕනේ 2 වෙන්න බෑ. එහෙනම් අඩුම පූර්ණ සංඛ්‍යාව කීයද? 3යි. x ට ගත හැකි අඩුම අගය 3 2 හමාරට වඩා වැඩි. එහෙනම් මේ වැඩි වෙන ඊළඟ පූර්ණ සංඛ්‍යාව 3. 35 වෙනි ගණන. පස්වෙනි ගණන. පෙට්ටියක එකම වර්ගයේ රතු පාට බොත්තම් 5යි. රතු පාට බොත්තම් 5යි. සුදු පාට බොත්තම් 3යි. ඊළඟට නිල් පාට බොත්තම් 2යි. මේ විදිහට බොත්තම් තියෙනවා. ඔක්කොම බොත්තම් තියෙනවා 5යි 3යි 8යි 8යි 2යි 10ක්. මුළු බොත්තම් සංඛ්‍යාව. අහමු ලෙස බොත්තමක්
ගත්තොත් එහෙම රතු පාට හෝ නිල් පාට හෝ බොත්තමක් වීමේ සම්භාවිතාවය රතු පාට බොත්තම් 5යි නිල් පාට බොත්තම් 2යි ඒවා ලැබෙන්න පුළුවන් 7ක් එහෙනම් සම්භාවිතාව 10න් 7යි. රතු බොත්තමක් හෝ නිල් පාට බොත්තමක් ලැබීමේ සම්භාවිතාව 10න් 7යි. 36 වෙනි ගාන. ආධාරකයේ පරිධි 44. මම සිලින්ඩරයක් තියෙනකොට පේනවා ඇති. ආධාරකයේ පරිධි 44යි. මෙයා 44යි. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 528යි. මෙයා 528යි. නම් සිලින්ඩරයේ උස අපි හිතමු සිලින්ඩරයේ උස h. ඔබට බොහොම ලේසියෙන් කරන්න පුළුවන් මම මේක කපලා මේක දිගාරිනවා. මේක දිගාරියොත් මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ලැබෙනවා. ඔබ දන්නා මේ පරිධිය මේම රවුම දිගාරියොත් මේ දිග එනවා. එතකොට මේ දිග තමයි මේ පරිධිය තමයි මේ ඍජු කෝණාශ්‍රයේ දිග හැටියට ලැබෙන්නේ. මේකේ උස තමයි පළල හැටියට ලැබෙන්නේ. පැහැදිලි? එතකොට මෙයාගේ වර්ගඵලය මේ වක්‍රපෘෂ්ඨයේ වර්ගය 528යි නම් මේකත් 528යි. වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි හොයනවා මේ බලන්න මෙයාගේ වර්ගඵලය 44 ගුණ කිරීමේ දිග ගුණ කිරීම පළල. ඒකට 528යි. පැහැදිලි? දෙපැත්තම 44න් බෙදෙනවා. මෙයා බෙදලා යනවා h 528 බෙදන්න ඕනේ 44න් 528 බෙදන්න ඕනේ 44න් 1යි 12න් 4ක් 8යි හරි මේ 8 ගේනවා 88 44 ඒවා 2යි එහෙනම් අවසාන උත්තරේ කීයද 12 සෙන්ටිමීටර. එහෙමනම් මේ සිලින්ඩරයේ උස සෙන්ටිමීටර 12ක් වෙනවා. පැහැදිලි නේද? ඊළඟට බලන්න 37 වෙනි ගණන. වෙනි ගණන බලන්න. උතුර A ලක්ෂය B ලක්ෂය කෝණ 150යි. right? ඊළඟට කියනවා A සිට B හි දිගංශය 150යි. A බිඳුවල බලද්දී B ලක්ෂයේ දිගංශය 150යි. ඒක හරිනේ. දැන් අහනවා B සිට A හි දිගංශය. B සිට නිසා අපි B ට උතුරක් ඇඳ ගන්නවා. එතකොට දිගංශය කියලා කියන්නේ දක්ෂිණාවර්තව මයින කෝණය. එහෙනම් B සිට A වල දිගංශය කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය. පැහැදිලි? මෙයා අපි මෙහෙම දික් කළොත් එහෙම මේ බලන්න උතුරු වල දෙකක් සමාන්තරයි තීරයක් රේඛාවකින් ඡේදනය වුණා. මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. 150යි. අනුරූප කෝණ. මේ මෙතන ඉඳලා මෙතන කෝණ 180යි. සරල රේඛාවක් මත පිහිටි කෝණය. මේක 150යි. 180යි. එහෙනම් මුළු කෝණය මේ මුළු කෝණය අපිට ලැබෙනවා 180ට එකතු කරනවා 150ක්. බිංදුවයි 13යි 330යි. එහෙනම් කීයද කෝණය? දිගංශය කීයද? B සිට A වල දිගංශය අංශක 330යි. පැහැදිලි නේද? ඊළඟ ගණන 38 වෙනි ගණන. තුනයි m වර්ගයෙන්
දෙකයි mn වර්ගය 4යි n. අපි පුතේ මේ ආයේ ගානක් ආපුවම මුලින්ම මේ සංඛ්‍යා ටික ගන්නවා 3 2 4. එයාගේ කුඩා පොදු ගුණා එයාගේ හොයනවා අපි කුඩාම පොදු ගුණාකාරය. මේ 3 දෙනාම බෙදෙන එක කියන්නේ දෙකෙන් බෙදෙනවා. බෙදෙන්නේ නැති නිසා ලියුවා 1යි 2යි. නැවත බෙදෙන කෙනෙක් හොයාගන්න බෑ. 2 වරක් 3 6යි 6 වරක් 2 12යි. මෙහෙම ලියලා මේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය 12යි. m වල වැඩිම බලය m වර්ගය, n වල වැඩිම බලය n වර්ගය. ඒ නිසා මේ සංඛ්‍යාවල මේ බීජීය සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය 12යි m වර්ගය n වර්ගය වෙනවා. පැහැදිලි? 39 වෙනි ගණන. රොම්බසයක් මේ බලන්න සම චතුරස්‍රයක් ඇල කළාම රොම්බසයක් හැදෙනවා. රොම්බසයක පාද දිගින් සමානයි. රොම්බසයක් විකර්ණයක විකර්ණ දෙකෙහි දිග සෙන්ටිමීටර් 6යි. එක විකර්ණයක් 6යි අනිත් විකර්ණය 8යි. රොම්බසේ පාදයක දිග ඔබ දන්නවා රොම්බසයක විකර්ණ එකිනෙකට ලම්බකව සමච්ඡේද වෙනවා. මේ දිග මේ දිගට සමාන වෙනවා. මේ දිග මේ දිගට සමාන වෙනවා. මේ දිග 8යි නම් මෙයා 4යි මෙයාත් 4යි. මේ දිග 6යි නම් මෙයා 3යි මෙයා 3යි. මේක ලම්බකව සමච්ඡේදය. එතකොට ඔබට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය අපි සලකමු. මේ ත්‍රිකෝණය අපි සැලකුවොත් එහෙම මේ දිග x නම් මේ පාදයේ දිග x නම් මෙතන පයිතගොරස් ප්‍රමේයෝ x වල වර්ගය මේ වාගේ විකර්ණය. මේ විකර්ණය සමච්ඡේද වෙන නිසා තමයි මෙයා මෙහෙම ගත්තේ. කර්ණය දැන් මේ ත්‍රිකෝණයේ කර්ණය තමයි මේ පාදය. එතකොට කර්ණයේ වර්ගය x වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. 16යි 9යි 25යි x වර්ගය. x කියන්නේ 25යි වර්ගමූලය ඒ කියන්නේ 5යි. එහෙනම් රොම්බසේ පාදක දිග සෙන්ටිමීටර් 5ක් වෙනවා. 40 වෙනි ගණන. ඔබ දන්නවා මේ රූප සටහන මේ වෘත්තයක් තියෙනවා. මේක මෙහෙම බෙදලා තියෙනවා. මෙහෙම දික් කළොත් මේ ආකාරයට මෙන්න මේ වගේ රූප සටහනක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. මේ දිගට සමානයි 7 සෙන්ටිමීටර්. මේ ටික අඳුරු කරලා තියෙනවා පේනවා ඇති. මේ ටිකත් අඳුරු කරලා තියෙනවා. හරි? අපි අහනවා මේ ඍජු කෝණාංශ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. OP QR ඍජු කෝණාංශයක් කියලාගෙන අඳුරු කර ඇති කොට මේ රූපේ අඳුරු කරලා තියෙන. අඳුරු කරලා තියෙන්නේ මේ කොටසයි මේ කොටසයි. ඔබට පේනවානේ මේ වෘතයෙන් 4න් පංගුවක් මෙයා මෙතනත් වෘතයකින් 4න් පංගුවක්. එහෙනම් මෙයා මෙයාට සමානයි. පැහැදිලි? එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ මේ අඳුරු කළ කොටස මෙතන දැම්මොත් මේක අඳුරු වෙනවා. එතකොට මේකත් අඳුරු වෙනවා මේ පේනවා ඇති. එතකොට අඳුරු වෙන්නේ ඔබ දන්නා මෙයා 7 නම් මෙයාත් 7යි. එතකොට මේ දිග 14ක් වෙනවා. මේ ටික අරේනේ 7නේ මේකත් අරේනේ. එතකොට මේකත් 7 වෙනවා. පැහැදිලි? එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ 14 ගුණ කිරීම 7යි. 4 4 28යි. 4 1 7යි 2යි 9යි. वर्ग सेंटीमीटर 98ක් වෙනවා වර්ගඵලය. පැහැදිලි? ඊළඟට 41 වෙනි ගණන. 41
a වර්ගය ධන a ඍණ 12 සමානයිලු a ධන x a ධන y. මොකද මේ වර්ගජ ප්‍රකාශනයේ සාධක ආකාරයට ලියලා. අපි බලමු මෙයාගේ සාධක වල මේ 12 සාධක ඇවිල්ලා 4 වරක් 3. මෙතන ධන නිසා විශාල එක්කලා ධන මෙයා ඍණ. ධන 4 ඍණ 3ෙන් වුණාම ඍණ 12යි ධන 4යි ඍණ 3යි කියන්නේ ධන 1යි. ගැලපෙනවා. අපි එහෙනම් මේකේ සාධක එනවා a ධන 4යි a ඍණ 3යි. මේක සමානයි a ධන x a ධන y නේ. අපි ගහන්නේ x සහ y වල අගය. මේ බලන්න x වෙනුවට තියෙන්නේ කීයද 4යි. y වෙනුවට තියෙන්නේ ඍණ 3යි. පැහැදිලි නේද? ඒ ආකාරයෙන් හදන්න පුළුවන්. 42 වෙනි ගණන 42 වෘත්තයක් ඔබට පේනවා මේ ආකාරයේ රූප සටහනක් තියෙන්නේ. මෙතන A D C B මෙතන x. රූපේ ABX හා DCX ත්‍රිකෝණ අංග සමවීම සඳහා මේ ත්‍රිකෝණයයි මෙන්න මෙතන ත්‍රිකෝණයේ අංග සමේ ත්‍රිකෝණ දෙක අංග සමවීම සඳහා සමාන විය යුතු කෝණ යුගල දෙකක් ලියන්න. සමාන විය යුතු කෝණ යුගල දෙකක්. මේක දීලා තියෙන මේ දිග නම් මේ දිගට සමානයි. දැන් ඔබ දන්නා කෝණ යුගල දෙක අපි පාදේ අනිවාර්යෙන් සමානනේ. එහෙනම් මේක අංග සම වෙන්නුනේ කෝණ දෙකක් ලියන්න කියන්නේ පා. පාදය අනුරූප පාදයක් වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. ඔබ දන්නවා මේ කෝණ දෙකක් සහ අනුරූප පාදය. අපිට ගන්න පුළුවන් මේකේ එකක් වුණ මෙයාට මෙයා ප්‍රතිමුඛ කෝණ දෙකක් සමානයි. ඊළඟට මේ කෝණය සමානයි. මේ ඡාපය මගින් පරිදි ආපාතිත කෝණය. මේ කෝණය මේ කෝණයට සමානයි. මෙයාට සමානයි ප්‍රතිමුඛ කෝණ. එන සමාන විය යුතු කෝණ යුගලය අපිට ලියන්න පුළුවන් මොකක්ද? A B X කෝණය සහ X C B කෝණය ඒ වගේම A X B කෝණය සහ D X C කෝණය මේක සමාන විය යුතුයි. එහෙම සලකන්නත් පුළුවන්. තවත් තියෙනවා මේ කෝණ දෙක. ඒතකොට බලන්න මේ මෙයාට ඉස්සරහින් තියෙන පාද මෙයා අනුරූප පාදයක්. කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙන්න උනේ. පැහැදිලි නේද? 43 තුනයි ලඝු බලන්න 3යි LOG A පාදයට x ධන A පාදයට පහේ ලඝු ගණකය සමානයි A පාදයට 40 ලඝු ගණකය. ලඝු සමීකරණයක්. මේක අපිට හොයන්න කියනවා x වල අගය. අපි මුලින්ම මේ ලඝු වල සංග්‍රහය එකක් කරගන්න පුතේ. මේ බලන්න ලඝු අපි ලියන්න x වල 3 බලය. අපි සංගුණක එකක් කරගත යුතුයි. මෙයාගේ විතරයි තුනත් මේක බලයක් හැටියට කියනවා. පැහැදිලි? ලඝු A හකුලලා ලියන අපි මෙහෙම ගත්තොත් මෙතන එනවා x වල 3 බලය එකතු කිරීමක් කියන්නේ ගුණ කිරීම 5යි. හරි? මෙයා ඉවත් වුණාම x වල ඝනය ගුණ කිරීම 5 සමානයි 40යි. පහෙන් දෙපැත්තම බෙදනවා
මෙයාට මම බෙදලා යන x වල ඝනය 8යි x වල ඝනය සම 8 කියන්නේ දෙකේ 3 බලය එන x කියලා කියන්නේ 2යි. දර්ශක සමාන නම් පාද සමාන වෙනවා. x ළඟේ දෙකක් වෙනවා. පැහැදිලි නේද? 44 අරේ r හා උස h වන සිලින්ඩරයක පරිමාව 5r වර්ගයේ වරක් h වේ. රූපයේ දී ඇති මිනුම අනුව සිලින්ඩරයේ පරිමාව 66යි ඒ ඝනය බෙදීම 7 බව පෙන්වන්න. බලන්න සිලින්ඩරයක් තියෙනවා මෙයා 3යි a එතන විස්කම්භය දීලා තියෙනවා 2යි a අරය r හා උස h වන සිලින්ඩරයක පරිමාව 5r වර්ගයේ වරක් h මේ දීලා තියෙන මිනුම අනුව මේ සිලින්ඩරයේ පරිමාව හොයන්නලු මේ බලන්න 5r කියලා කියන්නේ R කියලා කියන්නේ A H කියලා කියන්නේ 3යි A H කියන්නේ 3යි A එතකොට සුළු කළොත් 5 a වර්ගය 3යි a 3යි 5 a ඝනය. හරි පුතේ මේකේ 5 නෑනේ උත්තරේට ඒ නිසා අපිට මෙතන 5 වෙනුවට දාගමු. මේ බලන්න උත්තරේ අපිට දීලා තියෙන පිළිතුරේ 5 වලාගේ නෑ. ඒ නිසා 5 වෙනුවට 7න් 22 දානවා. මේ තේරුණා නේද? එතකොට මේ බලන්න 22 3න් ගුණනම 66යි. a වර්ගයේ a ගුණනම a වල ඝනය බෙදීම 7යි. තේරුණා නේද? 5 නැති නිසා අපි 5 වෙනුවට 7න් 22 ආදේශ කරා. පිළිතුර ලැබෙනවා. 45 වෙනි ගාන රුපියල් 1000ක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ ණයට රජිත අවුරුදු දෙකකට පසු ගෙවිය යුතු මුළු පොලිය සොයන්න. ඔබ දන්නවා වැල්පොලිය මුළු මුදල පොලිය අපෙන් අහන්නේ රුපියල් 1000ක් මේ මුළු මුදල රුපියල් 1000යි 10%යි 10% කියන්නේ 100ට මුළු මුදල 110ක් වෙනවා. අවුරුදු දෙකක් නිසා මේක අපි දෙපාරක් ලියනවා. 110 නම් 100 ගණන් 110ක් දෙවන්න ඕනේ නේ. රුපියල් 1000කට. එතකොට මෙතනින් ලැබෙන්නේ අපිට අවුරුදු දෙකකට මුළු මුදල මේ බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක මේ බිංදුවට මේ බිංදුව මෙයාට මෙයා එහෙම බෙදලා ගියාම 110 ගුණ කිරීම 11යි 11ක් 11 121යි බිංදුවයි 1210යි මුළු මුදල. එහෙනම් පොලිය 1210න් අඩු කරනවා රුපියල් 1000ක්. කීයද? රුපියල් 210යි. අවුරුදු දෙකට පොලිය රුපියල් 210යි. පැහැදිලි නේද? අපි පුතේ මේ සාකච්ඡා කරේ අපි ඉදිරිපත් කළ ගැටලු 100 ප්‍රශ්න පත්‍රයේ 45 වෙනි ගණනට දැන් සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් අපි ඉතිරි ගණන් ඉදිරි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න ඔබට මම හිතනවා මේකෙන් ඔබේ පිළිතුරු නිවැරදි කරගන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි නැවත වරක් වෙනත් වීඩියෝ එකකින් ඉතිරි ගණන් ටික සාකච්ඡා කරමු. එහෙනම් සුබ දවසක් හැමෝටම. අයිබෝවන්.